නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. දහම් කැඩපත පිණිස දහම් කැඩපත සදහම් සාකච්ඡාව රැගෙන අද දවසෙත් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙන මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්. ඉතින් කාමච්ඡන්ද නීවරණ ධර්මයේ පිළිබඳව කරුණු අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඒ පිළිබඳව දහම් පරයයන් පසුගිය වැඩසටහනේදී අපට පෙන්වා දෙන්නට යෙදුණා. අද දවසෙත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ හදාරන්නට අපට අවස්ථාව දෙනවා. ඉතින් අපි පළමුවෙන් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ගරුතර මහා සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව 2015 දෙසැම්බර් මාස 20 වන දින මිය පරලොව යන්නට යෙදුන MW රූපවතී මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස අද මේ සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරනවා පින්වත් JA විජිතා දියණිය ඇතුළු මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා. ඉතින් මේ පින්වතුන් ඊටාම දයාවෙන් කැටුව පිනැති ඔබ හැම දෙනාමත් කැටුව මහා සංඝරුවන පාමුල සදහම් සාකච්ඡා පවත්වන්න අපි සූදානම් වෙනවා. ඉතින් අපි ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ නැවත වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ මේ සිත කෙලෙසෙන ප්‍රඥාව දුර්වල කරන, එහෙමයි, දුර්වල කරන හේතු වෙන ප්‍රධාන දහම් පරයයන් ටිකක් ගැන. එහෙමයි ස්වාමීනි. එතකොට මේ අපි අවිජ්ජා සූත්‍රයේ ඒ වගේම කුණ්ඩලී සූත්‍රයේදී අපි කතා කළා. එහෙමයි. එතන මේ අවිද්‍යාවටයි තෘෂ්ණාවටයි හේතු ආහාරයක් තියෙනවා කියලා. එහෙයි. එන මේ සෑම සත්වයකම හිතේ අනෝබෝධයක් තියෙනවා. මේ දුක නම් වූ ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ යම් විදියකින් පිරිසිදු දැක්කද ඒ විදියට සත්‍යයට ප්‍රකට වෙන්නේ, තේරෙන්නේ. එහෙමයි. ඒක අවිද්‍යාව. මේ අවිද්‍යාව තියෙනකන් හිත ඇතුලේ තියෙන තෘෂ්ණාව දුරු වෙන්නේ. දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ වෙනකන් තෘෂ්ණාව දුරු වෙන්නේ. එහෙමයි. තෘෂ්ණාව දුරු නොවෙනකන් සත්‍යය මේ සංසාරේ යනවා. ඒ දැනට අරගෙන යනවා. එතකොට ඒකට ආහාරය තමයි මේ නීවරණ පහ. එහෙමයි. එන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැත්තේ ඇයි? නීවරණ නිසා. එහෙනම් ওই පොතේ තියෙන බණ හරියන්නේ නැහැ, මේක අවබෝධ කියන්න ඕන කියලා කියන්නේ ඇයි? නීවරණ නිසා. එහෙමයි ස්වාමීනි. දැන් ඔය සමහර රහත්ය කියා ගන්න කට්ටිය, මාර්ගඵලලාභී කියා ගන්න කට්ටිය ඉන්නෝනේ. ඒ කට්ටිය කියන එකක් තමයි ප්‍රධාන වශයෙන් පොතේ තියෙන කියලා හරියන්නේ නැහැ කියලා කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ වෙන එකක් නිසා නීවරණ නිසා. එහෙමයි. මොකද ඒ අයට මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ පිරිසිදු නිමල දහම් සංවේදී වෙන්නේ නැහැ. එහෙමයි. සංවේදී වෙන්නේ නැත්තේ කාමච්ඡන්ද බලවත්, ව්‍යාපාද බලවත්, තීන මිද්ද බලවත්, උද්ධච්ච එක කුච්ච බලවත්, එක විචිකිච්ඡා බලවත්. හිත හොඳින්ම දූෂණය වෙලා හිත තියෙනවා. හොඳටම දූෂණය වෙලා තියෙනවා. එහෙමයි ස්වාමී. ඒ නිසා මේ පිවිතුරු බුද්ධ දේශනා හරියන්නේ නැහැ කියලා යම් කෙනෙක් කියනවා නම් එතකොට මේ පොත්වල තියෙන ධර්ම කියලා වැඩක් නැහැ කියලා කියනවා නම් එහෙමයි ස්වාමීනි. ඒ ඇයිට කියන්න තියෙන්නේ බණ අහන ඔබට තේරුම් ගන්න තියෙන ඒ ක්‍රමයට තමයි. එහෙමයි. මේ නීවරණ බලවත් වෙලා කෑ ගහන මේ විපල්යාසයක් මේ තියෙන්නේ කියලා. එහෙමයි. ඇයි මේ නීවරණ බලවත් වෙනවා කියන්නේ ඉතින් පිස්සන් කොටුවක් වගේ තමයි මේ ලෝකේ. එහෙයි ස්වාමීනි. ඔව්. ඒ කාමච්ඡන්දේ බලවත් වුණාට පස්සේ කාමරාගෙන් යට වුණාම පස්සේ අපි දැන් ඉදත් කතා කළේ තමන්ගේ අර්ථය තමන්ට යහපත තේරෙන්නේ නැහැ කියනවා. එහෙමයි. අනුන්ගේ යහපත තේරෙන්නේ නැහැ කියනවා. එහෙයි. තමන්ගේත් අනුන්ගේත් යහපත තේරෙන්නේ නැහැ කියනවා.
එතන මේ බුදු කෙනෙක්ගේ අවබෝධය මේ ලෝකෙට ඉස්මතු කරන එක ඒක වටිනාකම යට තේරෙන්නේ නැහැ ඒකට. එහෙමයි. බුදු කෙනෙක් පිළිසරණ කරගන්න උපකාර කරන එක ගැන යට තේරෙන්නේ නැහැ. බුදු කෙනෙකුට වඳින කී අසරිය බව තේරෙන්නේ නැහැ. එහෙමයි. බුදු කෙනෙක්ගේ වටිනාකම තේරුම් ගත්ත කෙනෙක් බුදු කෙනෙකුට වඳිනක සාදුකාර කරලා අනුමෝදන් වෙන්නේ. එහෙමයි සාමි. තේරෙනවද? එතකොට බුදු කෙනෙකුට සරණ යන්නේ කී වටිනාකම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට වඳින කී වටිනාකම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙන කවුරුත් දන්නේ නැහැ. ටිකක් හරි දන්නවනම් දැන් රහතන් වහන්සේලා විතරයි. එහෙමයි. ඒ නිසා තමයි පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ආවට පස්සේ මේ භාග්‍යතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා සෑය හදන්න. ඊට පස්සේ අකු ධාතුන් වහන්සේ තැන්පත් කරලා සෑය හදන්න. එහෙමයි. ද්‍රෝණිය ධාතුන් වහන්සේ තැන්පත් කරලා සෑය හදන්න. ඒ ස්ථාන දේවානම් පිස නිර්දානම් පෙන්නුම් කළා. ඒ ස්ථාන ඔක්කොම මඟ පෙන්ලා කටයුතු කළේ ඒ නිසා තමයි. එහෙමයි. මොකද ඒ ආශ්චර්ය දන්න නිසා. සාමි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමගේ ශ්‍රී නාමයේ උදෙසා වදිනක පවා කල්ප ගණනක සත්‍යයට යහපත පිණිස පවතින්නේ. දන්නවා කවුද? ඒ රහතන් වහන්සේලා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා ඒව නොදන්න මේ අඥාන නීවරණ වලින් යටවෙච්ච සැකයෙන් යටවෙච්ච උද්දච්චයෙන් යටවෙච්ච ව්‍යාපාදයෙන් ලාභ සත්කාර වලට කීර්ති ප්‍රශංසාවට ඇලුණු සිටින් එහෙමයි ස්වාමීනි. යටවෙච්ච ජීවිත වලින් ක්‍රියන ප්‍රලාප වලට අපි අහුවෙන පිරිසක් බවට පත් වෙන්න හොඳ නැහැ. එහෙමයි. ස්වාමීනි හරි අවාසනාවක් සාතුන් වහන්සේට ගරු නොකරන පුදුමතරම් අශීලාචාර බවක් අසත්පුරුෂ භාවයකට හිතපත් වෙන විදිහ හිතා ගන්න බෑ. එහෙමයි. ඉතින් අසත්පුරුෂ භූමියට නිර්මාණය කරලා දෙන්නේ යම් කිසි කෙනෙකුගේ හිතේ මේ නීවරණත් එක්ක. එහෙමයි. ඉතින් බලන්න කල්පනා කළ මෙන්න සරල දෙයක්. කාමයට බලවත් ඇල්ම ඇති වුණාම අම්මා මරපු ළමයි මේ ලෝකේ නැද්ද? එහෙමයි ස්වාමීනි. තාත්තා මරපු පුතාල දූලා නැද්ද? එහෙමයි. කී දෙනෙක් මේ ගෙවල් දොරවල් හදාගෙන අම්මා තාත්තා මහපාරට දාන ළමයි ඉන්නවද? මහදයන් නෙවෙයි කාමයට තියෙන බලවත් ඇල්ම නිසා. එහෙමයි ස්වාමීනි. හරියට මේව දාලා යන්නේ නැහැ වගේ හිතාගෙන ඉන්නේ. කාමයට තියෙන බලවත් ඇල්ම නිසා ගුරුවරුන්ට හානි කරන ගෝලිය කොච්චර ඉන්නවද? එහෙමයි ස්වාමීනි. කාමයට තියෙන ඇල්ම නිසා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට තියෙන ඇල්ම නිසා. එච්චර උනේ පේන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට ගරහනෝනේ අර. එහෙමයි ස්වාමීනි. මහා කශ්‍යපයන් වහන්සේට ගරහපු ගෝලිය හිටියේ. එච්චර උනේ දේවදත්ත භාගතුන් වහන්සේට ගල් පෙරළුවේ. එහෙමයි ස්වාමීනි. නීවරණය. ස්වාමීනි. මේ කාමච්ඡන්ද කොච්චර එතකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට ආසාවද බලන්න. එහෙමයි. බුදු කෙනෙකුට ගලක් පෙරලන්න. તો නීවරණේ සබහා හිතා ගන්න පුළුවන්ද? එහෙමයි. නීවරණයි. එහෙමයි ස්වාමීනි. ඒතකොට දේවදත්ත කවුද මේ අජාසත්ත දේවදත්ත කීමන හරි තාත්ත මරන්න රාජ්‍යත්වය වෙනුවෙන්. එහෙමයි. මේ මහ පොළොව නිසා මිනිස්සු මරන ලෝක කොච්චර ඉන්නවද මේ ලෝකේ? තරතුරක් නිසා තව කෙනෙක්ගේ ජීවිත විනාශ කරන කී දෙනෙක් ඉන්නවද මේ ලෝකේ? ප්‍රධානත්වයක් නිසා බලයක් නිසා ප්‍රසිද්ධිය නිසා මිනිස්සුන්ට හානි කරන කී දෙනෙක් මේ ලෝකේ ඉන්නවද? කොහොමද මේ කාමච්ඡන්දේ පැතිණි ඔය තියෙන්නේ? එහෙමයි. ඒ නිසානේ දේශනාවක තියෙනවා පරයයගෙන සූත්‍රයේ තියෙන කාමච්ඡන්දය මේ දෙආකාරකින් පවතිනවා කියනවා. අජ්ජත්තං කාමච්ඡන්දං බහිද්ධා කාමච්ඡන්දං. හරි සියුම් මේවා. එහෙමයි. එතකොට මේ දැන් අපි හිතාගෙන ඉන්නම තමන්ගේ දේට තියෙන බලවත් ඇල්ම මේක ප්‍රශ්නයක් නැහැ කියලා හිතාගෙන ඉන්නවා. එහෙමයි. ඒකත් කාමච්ඡන්දේ නීවරණයක්. දකින්න කියන නීවරණයක් විදිහට. නිවන පිරිස පවතින්නේ නැහැ. පවතින්නේ නැහැ. එහෙමයි. තමන්ගේ දේට බලවත් ඇරුණොත් එහෙම දැන් බලන්න බලවත් දරුවට පවා ඇරුණොත් එහෙම ඒ මුල්ලිලා මේ දරුව පීඩාවට පත් කරන සමහර පවුල්වල තියෙනවානේ. එහෙමයි. අනවශ්‍ය විදිහට ඇල්ලුණාට පස්සේ මේ ගෙයින් ඒට බහින්න දෙන්නේ නැහැ. කිසි කෙනෙක් ඇසුරු කරන්න දෙන්නේ නැහැ. කතා කරනවට කැමති නැහැ. එහෙමයි ස්වාමීනි. ගෙවල් වලම කොටු කරගෙන අර මේ ඇති කරන සතෙක් වගේ තියාගෙන ඉන්නේ. එහෙමයි. අන්තරේ ළමයි පාරෙන් එළියට දැම්මට පස්සේ මේ ජීවත් වෙන්න දන්නේ නැහැ. ඒ ගුටි කාලා නැහැනේ පාරේ. එහෙමයි ස්වාමීනි. මේ තියෙන පරිසරින් බැට කාලා නැහැ, ගුටි කාලා නැහැ. එතකොට ඒවට අනුවර්තනය වෙන්න දන්නේ නැහැ. එහෙම නේද? දේව මේ වගේ තුම අපි දැන් උන්තු කුරුළු පැටවේ මේ දරුවට තියෙන ආදරය නිසා ඒ අම්මා මේ කූඩුවෙන් එළියට බහින්න දෙන්නේ නැත්නම් මොකද තටු ශක්තිමත් වෙනවද?
එහෙමයි. තටු සලන්න දන්නවද? එහෙයි. මුකුත් නැහැනේ. ගොදුරක් හොයාගන්න පුළුවන්ද? බෑනේ. එහෙමයි. ආන්නේ වගේ කියන මේ කාමච්ඡන්දෙ දෙආකාරයෙන් පවතිනවා කියන. බහිද්දා අජ්ජත්තා බහිද්දා. මේ ආධ්‍යාත්මික දෙයට තියෙන දෙයට ඇල්ම මේ ඉච්චර ප්‍රකට නැහැ. බාහිර දෙයට තියෙන එක ගැන කිව්වොත් නම් ඔන්න කේක් ටිකක් හරි කෙනෙකුට ප්‍රකට වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒතර බාහිර දෙයට ආත්ම තමන්ගේ රූපෙට වේවා තමන්ගේ රූපෙට පවා කොච්චර ඇලීම් බලවත් කට්ටිය ඉන්නවද? එහෙමයි. තමන්ගේ දරුවන්ට වේවා ගෙවල් දොර තමන්ගේට IT ඉඩම් කඩම් ගෙවල් දොරවල් යාන වාහන ඒවට තියෙන බන්ධනේ පවා ඡන්දේ පවා නීවරණයක් විතර දකින්න කියනවා. එහෙමයි. තදපි නීවරණ. එහෙමයි ස්වාමීනි. කෙලස් උපද්දන ගඟුලක් කියනවා ඉතින්. එහෙයි. සමහරට එතන පිහිටලා සමහරලාට බිරිඳට බලවත් බැඳීමෙන් ඉන්න මේ සැමියෝ සමහරට අර බිරිඳට වද දෙනවා. එහෙමයි ස්වාමීනි. මිනිස්සෙක් කතා කරන්න බෑ එළියට පහළට බහින්න බෑ ගමනක් බිමනක් යන්න බෑ. ඔව්. එහෙමයි ස්වාමීනි. ෆෝන් එකකින් කෝල් එකක් ගන්න බෑ. එහෙයි. පිස්ස වගේ ගල්වල. එහෙමයි. සමහර පිරිමින්ට බැඳිච්ච මේ නෝන්ලා ඉන්නවා. අර මිනිස්සයාට ජොබ් එකකට යන්න බෑ කෝල් එකක් එන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඔව්. තමන් උමතුයෙන් වගේ උම්මතුයෙන් වගේ. එහෙමයි ස්වාමීනි. නීවරණ. එහෙයි. ඊළඟට විස්තර කරනවා මේ වෙන බාහිරට බැඳිච්ච තියෙනකොට. එහෙයි. එතකොට බාහිර අයට බැඳිච්ච තියෙනවා බාහිර අනුන්ගේ දේවල් වලට බැඳිච්ච තියෙනවා ඒවත් නීවරණයක් විතර දකින්න කියනවා. එහෙමයි. බලන්න මේ නීවරණේ හරියට ඉතින් මේක නීවරණයක් කියලාම තේරුම් ගත්තොත් ඉතින් වාසනාවක්. එහෙමයි ස්වාමීනි. නැත්තම් නම් ඒ තරම් අවාසනාවක් මේ ජීවිතේ තව නැහැ. එහෙමයි. ඒක පුදුම දෙයක් ඒක. දැන් අකුසල් විස්තර කරද්දි දේශනාවල විස්තර කරනවා. අවිජ්ජාව කියන වචනේ පාවිච්චි කරනවා අනුන්ගේ දෙයට තියෙන බැඳීමට. එහෙමයි. අවිජ්ජාව. එහෙයි. එතන දැන් ලෝභය කිව්වහම තමන්ගේ දෙයට තියෙන බැඳීමට. එහෙයි. ඒතර අවිජ්ජාව කියන වෙනම වචනයක් මේ ධර්මයේ පාවිච්චි කරනවා. ඒ ඔක්කොම හිතේ කොමකටද? කාමච්ඡන්දෙට. එහෙමයි ස්වාමීනි. ආය වෙන එකක් නේ. එහෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ දී විස්තර කළා එතන මේ කාමච්ඡන්දේ දුරු කරන්න නම් නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නෝවා කාමච්ඡන්தோ නූපජ්ජති නූපන් කාමච්ඡන්දේ නූපදී හට නොගැනීම පිණිස අපි තුමු යනුන් කෙනෙකුට තාම බැඳිලා නැහැ අපේ හිත. තමයි ඉස්සරහට බැඳෙන්න පුළුවන්. එහෙමයි. ඒක වැළැක්වීම පිණිස. ඊට පස්සේ උපන්නෝව කාමච්ඡන්දෝ පහිනෝ. උපන් කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒ කාමච්ඡන්දේ හිතෙන් දුරු වීම පිණිස. එහෙමයි. යතයිදම් භික්කවේ අසුබ නිමිත්තං. අසුබ නිමිත්තං භික්කවේ යෝනිසෝ මනසිකරොන්තෝ. අසුබ නිමිත්ත තිබුණු පමණින්මද අසුබ නිමිත්ත අරගෙන කොහොමද කරන්නේ? ඒ අසුබ නිමිත්ත බහුල වශයෙන් සිහි කරන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. සුබ නිමිත්ත බහුල වශයෙන් සිහි කිරීම යෝනිසෝ මනසිකාරය. අසුබ නිමිත්ත බහුල වශයෙන් සිහි කිරීම යෝනිසෝ මනසිකාරය. එහෙමයි ස්වාමීනි. ඒතර අසුබ නිමිත්ත බහුල වශයෙන් සිහි කරද්දි මොකද වෙන්නේ? නූපන් කාම අරමුණු වලට ඡන්දය ඇති වෙන්නේ නැහැ කියනවා. තියෙන ඡන්දෙත් මොකද වෙන්නේ? ටික ටික ගෙවි ගෙවි යනවා කියනවා. එහෙයි ස්වාමීනි. කොමකින්ද කරන්නේ කියනවා මනසිකාරය. එහෙමයි. හරි මේ ආශ්චර්ය දෙයක් ඒක. මානසිකාරයෙන්ම මෙලොවටත් බැඳලා පරලොවටත් බැඳලා සසරට අලුත් කරලා දානවා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. එහෙමයි. තව මනසිකාරයක් තියෙනවා බුදු කෙනෙක් දකින්නවා අසිරිමත්. එහෙමයි. සම්මා සම්බුද්ධත්වයෙන් අසිරිය බුදු කෙනෙක් දකින්න කොහමද? බුදු කෙනෙක්මයි දකින්නේ. හිත කෙලෙස් වලින් ගලවන මෙලොවට යම් බන්ධනයක් තියෙනවා නම් ඒ බන්ධනිනු ගලවන පරලොවට බන්ධනයක් තියෙනවා නම් ඒ බන්ධනිනු ගලවන එහෙමයි ස්වාමීනි. ප්‍රඥාව වඩවන කල්පනාවක් තියෙන කල්පනාවට මොකද්ද කියන්නේ? යෝනිසෝ මනසිකාර. එහෙමයි ස්වාමීනි. අසුබ නිමිත්තම් භික්කවේ යෝනිසෝ මනසිකාරෝතෝ අනුප්පන්නෝ චේව කාමච්ඡන්දං නූපජ්ජති. උප්පන්නෝ කාමච්ඡන්தோ පහියති. නූපන්නේවට බැඳලා යන්නෙත් නැහැ කියන උපන් බැඳීම මොකද? තියෙන බැඳීම ප්‍රහාණය වෙලා යනවා කියන. එහෙමයි. බලන්න ඉස්සෙල්ලම එන මොකද්ද වෙන්න ඕන අපේ ජීවිතේ දැන් මේක ආශ්චර්යයේ අద్భుත අවබෝධය භාග්‍යතුන් වහන්සේ තියෙනවනේ කියලා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පහදින්න ඕනේ. එහෙමයි ස්වාමීනි. අනේ අරහත් ඒකාන්තේ බුදුරජාණන් වහන්සේ අරහත් සම්මා සම්බුද්දයි. මේ ධහම නම් දැන් බලන්න මේ කීප කාරණේ ආධ්‍යාත්මය තියෙනවද නැද්ද කියලා තියෙනවනේ. එහෙමයි. එතකොට එන මේ ධර්ම විශ්වාසකාතයි.
සන්දිට්ඨිය කියන්නේ මොකද්ද? එහෙනම් මේ කිව්ව කාරණා තමන්ගේ ජීවිතේ තේරුම් ගන්න බැරිද මේ ජීවිතේ සන්දිට්ඨිකයි. එහෙමයි ස්වාමීනි. එහෙනම් අතීතයේත් අපි සසරට බැඳුනේ කොහොමද? ওই ක්‍රමයට. වර්තමානයේ බැඳෙන්නේ කොහොමද? ওই ක්‍රමයට. අනාගතයේ සසරට බැඳිලා වැටෙන්නේ කොහොමද? ওই ක්‍රමයට න අකාලික දහමක් මේක. එහෙමයි ස්වාමීනි. ඒහි පස්සේ ගහින ඇවිල්ලා බලන්න කියලා ඕන කෙනෙකුට කියන්න බැරිද ඔය කාරණේ සම්බන්ධ මෙහෙම සිද්ධියක් වෙනවද නැද්ද කියලා. පුළුවන්. එහෙමයි. ඕපනායක තමන් තුලින් ගලපලා බලන්න බැරිද? එහෙයි ස්වාමීනි. ඒ කියද්දි මේ කෙනෙක් කියන්න නැනපමණින් මේක තේරෙන්නේ නැද්ද? එහෙමයි. ආනපච්චත්තම් වේත්තබ්බෝ විඤ්ඤාය. එහෙනම් සුපටිපන්න එහෙනම් මේ ශ්‍රාවක සංඝ රත්නය කියලා කියන්නේ කවුද එතකොට? මෙන්න මේ යෝනිසෝ මනසිකාරය හිත තුළ උපද්ද ගන්න මහන්සි ගන්න පිරිස. එහෙමයි. ඒ වගේ මේ යෝනිසෝ මනසිකාරය වඩලා හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් කරගත්තු පිරිස. එහෙමයි ස්වාමීනි. දකරන්නේ කොහොමද උන යෝනිසෝ මනසිකාරය? එහෙයි. එහෙනම් හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ තන්නේ කර එහෙනම් මේ සසරට බැඳලා තියෙන ප්‍රඥාව දුබල කරන බුද්ධිය වහලා තියෙන මේක දේශනාවක තියෙන බුද්ධිය වහනවා කියනවා. එහෙමයි ස්වාමීනි. බුද්ධිය වහනවා කියනවා. එහෙයි. එහෙනම් මේ බුද්ධිය වැඩෙන්නේ නැති කුමක් නිසාද මේ? නීවරණ නිසා. බුද්ධිය විවර වෙන්නේ නැති කුමක් නිසාද? නීවරණ නිසා. එහෙනම් මේ බුද්ධිය වහලා තියෙනවා. බුද්ධිය ඊට පස්සේ විවර වෙන්නේ නැති අවශ්‍ය තැනට අවශ්‍ය බුද්ධිය පාවිච්චි කරන්න බැරි තනිකරම තනි වචනකින් කියනවා නම් අයෝනිසෝ මනසිකාරය. එහෙමයි. ඒත් යෝනිසෝ මනසිකාරය මොකද වෙන්නේ? යෝනිසෝ මනසිකාරයෙන් ගන්න බුද්ධිය වර්ධනය වෙන පටන් ගන්නවා. බුද්ධි කියලා සූත්‍රයක් තියෙනවා නීවරණ වර්ගයේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ බුද්ධිය වැඩෙන්න හේතු වෙන එකක් තමයි කියනවා මේ නීවරණ දුර වෙලා බොජ්ජංග ඇතිවීම. එහෙමයි. නීවරණ දුර වෙලා බොජ්ජංග වල වැඩිම මේ නීවරණ දුර වෙන බොජ්ජංග තමයි වැඩෙන්නේ. එහෙමයි ස්වාමීනි. නීවරණ දුර වෙන බොජ්ජංග වැඩෙනවා. බොජ්ජංග තුළ හිත පේනවා. ඒතර බුද්ධිය වර්ධනය වෙනවා. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි දැන්. ඒතර බලන්න මේ කෙනෙකුගේ ජීවිතයේ මේ යෝනිසෝ මනසිකාරේ මානසිකව කරන පරිවර්තනය. ඒතර දැන් මේ ලෝකේ කොච්චර රැවටිලා ඉන්නවද මේ යෝනිසෝ මනසිකාරේ විශාල හානියක් කරනවා කියලා. මේ අසුබ දේවල් හිතන්න ගියොත් එහෙම හානියක් වෙනවා කියලා. එහෙමයි. ගෘහ ජීවිතේ කඩාකප්පල් කරනවා කියලා. එහෙයි. අද ඔහොම නැත්නම් මතවාදයක් නැද්ද? එහෙමයි ස්වාමීනි. ඒතර විස්තර කරන ඊළඟට කෝච බික්කවේ අනාහාරෝ අනුපන්නස්සවා කාමච්ඡන්දස් උප්පාදාය. ඒ කියන්නේ මේ නූපන් කාමච්ඡන්දේ උපදීමට ආහාරයක් නොවන දේවල්. ආහාර නොවන දේවල්. උපන්නස්ස කාමච්ඡන්දස්ස බියෝ භාවය වේපුල්ලාය. උපන් කාමච්ඡන්ද වැඩිම පිණිස ආහාර නොවන දේවල් මොකද්ද? එහෙමයි ස්වාමීනි. අත්ති බික්කවේ අසුබ නිමිත්තන් තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාර. එහෙමයි. ඒතර බලන්න එහෙනම් යම් කිසි කෙනෙක් අසුබ නිමිති අරගෙන බහුල වශයෙන් හිතේ මනසිකාර කර යා දවස ගත කරනවා නම් එහෙමයි. අන්න මොකද්ද ඒක? ඒක මේ කාමච්ඡන්දේ නූපදින කාරණයයි කියන එක. ආහාරයයි කියනවා. එහෙමයි. එහෙනම් කුමද්ද මේ? එහෙනම් අපිට තේරෙනවා මේ භව බන්ධන සිඳින ආයුධය. ඒක රහතන් වහන්සේ නමක් කියනවා මේ ඒ සිත මම ඔබ යෝනිසෝ මනසිකාරය නැමැති හෙන්ඩුවේ දැන් දමනය කරලා කියනවා ඉන්නේ. අන්න එතකොට ඒ රහතන් වහන්සේ දැක්කේ කුමක් විදිහට යෝනිසෝ මනසිකාරය? හෙන්ඩුවක් විදිහට. එහෙමයි ස්වාමීනි. හිත දැක්කේ කුමක්ද? කුලප්පුවේ චලියෙක් විදිහට. එහෙමයි. හෙන්ඩුවෙන් කරන්නේ කුමක්ද? කුලප්පු වෙච්ච අලිය දමනය කරන්නේ කොහොමද? හෙන්ඩු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එන්න මේ කුලප්පු වෙච්ච හිත දමනය කරන හෙන්ඩුව කොහොමද? යෝනිසෝ මනසිකාරය. එහෙමයි. කුලප්පු වෙච්ච හිත ඒකනේ මිනිසුන් දහසකටත් වඩා මැරුවා අඟුලිමාලයන්ගේ සිතේ ස්වභාවය හිතා ගන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීනි. ඉවන් වදක චිත්තයක් තිබිච්ච කෙනෙක්ගේ සිතක් දමනය කරගත්තේ කොහොමද? යෝනිසෝ මනසිකාරය නෙමෙයි හෙන්ඩුවේ. එහෙමයි. ඊළඟට ඒ කාලේ හිටිය ගණිකාව හිටිය වෛශ්‍යාව හිටිය. ඒ තමන්ගේ මේ මනුෂ්‍ය වර්ගයා රාගයෙන් බන්ධ හිටපු ඒ චරිතය නිකලස් චරිතයක් බවට පත් වුනේ කුමක් නිසාද? යෝනිසෝ මනසිකාරය නෙමෙයි හෙන්ඩුවේ. එක්තරා අවස්ථාවක මුගලන් මහ රහතන් වහන්සේ එක මේ උද්‍යානයක භාවනා කරනවා.
විමලා කියලා විසඟනක් හිටියා. වෛශ්‍යාව. මේ විසඟට එනවා. එහෙමයි ස්වාමීනි. ඇවිල්ලා එක එක නර්තන දානවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ විවිධ විදිහට මේ විසඟරණ දහම් කරනවා කියනවා. ඔබ ඔය විදිහට නේ මොන විදිහට හිටියත් මේ මහෞත්තමයන්ගේ හිත වෙනස් කරන්න බෑ කියනවා. එහෙමයි. ඊට පස්සේ විමලා කියන මේ ස්ත්‍රිය සංවේගයටපත් වෙනවා. එහෙමයි. අන්තර විමලා ස්ත්‍රී බුද්ධ ශාසනයට පැවිදි වෙනවා. බුද්ධ ශාසනය. එහෙමයි. නිකලෙස් වෙනවා. දමනය වෙනවා. දමනය වෙනවා. ඒ විමලා රහත් වෙන එක තේරගතාවේ තියෙනවා මේ අඥාන පුරුෂයෝ මේ ස්ත්‍රී ශරීරය දැකලා හරියට නිකන් මේ මඩේ läගපු මේ මීහරක් වගේ කියනවා. එහෙමයි. එච්චර කියනවා. එහෙයි. මඩේ läගපු මේ විමලාගේ රහත් වෙන්නේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. මඩේ läගපු අය වගේ කියනවා. එහෙයි. ඒ වචනේ ආයි කියන්න හොඳ නැහැ. එහෙමයි ස්වාමීනි. තේරෙනවද? ඒ මඩේ läගපු අය වගේ කියනවා මේ ස්ත්‍රී ඉදිරියේ සමහර පුරුෂයෝ. එහෙමයි. තේරෙනවද? ඒතරත් බලන්න එහෙම එකේ මේ වගේ ශ්‍රාවකයෝ ඉන්නවනේ මේ ලෝකේ. එහෙමයි ස්වාමීනි. මුගලන් මහරහතන් වහන්සේ වර්ණනා කරන්නේ. එහෙයි. ආන්නේ වගේ ඒකට බලන්න මේ වගේ චරිත හිත වෙනස් කරගත්තේ කොහොමකින්ද? යෝනිසෝ මනසිකාරය නැමැති හින්දුවේ. එහෙමයි. හරි පුදුමයි. එහෙයි. ඒතර මේ හිතක් කියන පරිවර්තනය කරන මේ තනිකර මේ සසරට බඳින මේ සංයෝජන ගලවන මේ මහා පරිවර්තනය කරන්නේ කොහොමකින්ද මේ යෝනිසෝ මනසිකාරය කරන්නේ? එහෙමයි. ඒතර මේ යෝනිසෝ මනසිකාරය අපේ ජීවිතේ අපි ටික ටික මේ උපද්දව ගන්න අපි යම් මහන්සියක් ගන්න ඕනේ ඇත්තට. ඒතර බුදුරජාණන් වහන්සේ කාලේ මම අර කිව්වේ දවසක් අර අයියා මල්ලි පැවිදි වෙලා මල්ලි සිවුරු ඇරලා ගියා. ඒතර මේ අයියා පැවිදි ජීවිතය සාර්ථක අරහත්ත්වයටපත් වුණා. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරපු ගාථාව තමයි අසුභානුපස්සින් විහරන්තා. එතකොට මේ හැමතිස්සෙම හිත ඇතුලේ යන්නේ සිහි කර කර ඉන්න ඕන එකක් තමයි මේ දැන් අපි අසුභ අරමුණු. දැන් අසුභ අරමුණු කිව්වහම කයේ දැන් කයට බැඳෙනවා නම් අපේ හිත අපි සිහි කරන්න ඕන එකක් තමයි කයේ තියෙන අසුභ කොටස් ටික සිහි කරන්න ඕන. එහෙමයි. මේ කෙස් ලොම් නියපොතු දත් හම්මස්නහර ඇට ඇට මිදුළු. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු. එහෙම නැත්නම් කාමයන්ගේ ආදීනව සිහි කරන්න ඕන. ඉන්ද්‍රියේසු සුසංගතං ඉන්ද්‍රියන් দমনය කරගන්න ඕන කියනවා. එහෙමයි ස්වාමීනි. මොකද මේ ඉන්ද්‍රියන් দমনය නැත්තම් මොකද වෙන්නේ? ඇහෙන් රූපයක් දැක්ක ගමන් ආධ්‍යාත්මෙ තෙත් වෙන්න පටන් ගන්නවනේ රූපේ. ඒ දැකපු රූපේ ආධ්‍යාත්මෙ සිහි වෙන්න පටන් ගන්නවනේ. එහෙමයි. සිහි වෙවි හිතින් කතා කරන හිතින් ගනුදෙනු කරන ස්වභාවයක් හිතේ තියෙනවනේ. එහෙමයි. එතකොට ඒ හිතින් ගනුදෙනු කරමින් අර ඒ ඉන්න ස්වභාවයේ තියෙන ඉන්ද්‍රිය අසංවරයත් එක්ක. එහෙමයි. ඒක ඉන්ද්‍රිය අසංවරයක්. එහෙමයි. ඒකට තමයි අයෝනිසෝ මනසිකාරය. ස්වාමීනි එවැනි කල්ලි නුවණින් කටයුතු කිරීම නුවණින් කටයුතු කිරීම තමයි අය කරන්නේ. දැන් මගේ ඉන්ද්‍රිය අසංවර වෙලා තියෙන එක තේරුම් ගන්න පුළුවන් නම් වටින දෙයක්. එහෙමයි. ස්වාමීනි ඒ කාමයට බලවස්සේ ගැලිලා යනවනම් නුවණින් කටයුතු කරන්න තියෙන ඉඩ තමයිද වැහිලා යන්නේ. නුවණින් කටයුතු කරන්න තියෙන ඉඩ නැති වෙලා යනවා. එහෙමයි. අයෝනිසෝ මනසිකාරය යෙදෙනකොට. එහෙමයි. යෝනිසෝ මනසිකාරයට එනකොට තමයි එයාගේ නුවණින් කටයුතු කිරීමේ හැකියාව ටික ටික ඇති වෙන පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. සමහරට අපිට දැන් මේ සංසාරේ මෙතුවක් කල් අහන්න නොලැබිච්ච දේ මේ දැන් අහන්න ලැබිච්ච වෙන වාසනාවක්. එහෙමයි. පළවෙනි කාරණේ. එහෙමයි. ස්වාමීනි එතකොට බුද්ධිමත් මිනිසුන් විදිහට අපිට නැගී සිටින්න තියෙන ඉඩකඩ මේ කාමච්ඡන්දයට බැඳෙන්නේ නැතිව විදියට යාගේ හිත හසුරුවන එක තමයි. එහෙමයි. ඒතර ඒකට හසුරුවන විදිහට තමයි දැන් ඊළඟ කියන භෝජනම්මිච මත්තඤ්ඤු. භෝජනේ මාත්‍රාව පුරුදු කරන්න ඕන කියනවා. ඒකට අපිට ඉස්සරහා දැන් ඔය හැම එකටම දේශනා තියෙනවා. එහෙමයි ස්වාමීනි. සද්ධාං ආරද්ධ ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන. එහෙයි. දැන් ඉස්සෙල්ලකුයි කුසීත වෙලා. ඒ කුසීත බව නැති කරන දේ තමයි ශ්‍රද්ධාව. හීන වීරිය නැති කරන එක තමයි ආරද්ධ වීරිය. එහෙමයි ස්වාමීනි. ඒ වගේ ගත කරන කෙනා මොකද? තං වේ නප්පස හති මාරු. වාතෝ සේලං උපබ්බතං මහා සුඩිසුරන් ඉදිරියේ මහා ගල් පර්වත වැටෙන්නේ. ඒ වගේ තමයි කියනවා අසුබ අරමුණු සිහි කර කර ඉන්නවනම් ඉන්ද්‍රිය හොඳට দমনය කරගෙන නම් ඉන්නේ භෝජනේ මාත්‍රාව. එයා පුරුදු කරනවනම් ශ්‍රද්ධාවන්ත හිතක් තියෙනවනම් ආරද්ධ වීරිය තියෙනවනම්
ආන්නේ කිනාර මහා සුඩඟ හැබුවත් ගල් පර්වත වැටෙන්නේ නැහැ වගේ. ඒකේ නා මායාවේ වසඟයට යන්නේ නැහැ කියනවා. එහෙමයි. එහෙනම් මේ අසුබ වශයෙන් සිහි කරන්න මායාවේ වසඟෙන් ගැලවෙන තැන අසුබ වශයෙන් සිහි කරන්නේ. දැන් ඒකනේ දැන් කෙනෙක් මේ පැවිදි වෙනකොට උපාධ්‍යයන් වහන්සේ කෙස් ටික බාද් මේ දැන් අදනම් කරන්නේ සිවුර දෙනකොට සිවුරු පටිය කරේ ගැට ගන්නකොට මේ කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා ඒ ටික සිහි කරනවා. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ කාලේ සමහර අය හිටියා මේ ඒ ටික සිහි කරලා ඉවරනකොට රහත් වෙලා. හරි පුදුමයි. දැන් අද ඒක කරන්නේ මේ සිවුරු පටිය බෙල්ලේ ගැට ගහද්දී මේක සිහි කරනවා. එහෙමයි ස්වාමීනි. පච්චපන්තකය කියලා කියන්නේ ඒකට. මේක සිහි කරනවා. ඒකට අද මම පොඩ්ඩක් ඒ නිසා විස්තර කළා මේ කල්පනා කළා මේ දැන් මේ අසුබ අරමුණු ටිකක්. එහෙමයි ස්වාමීනි. සිහි කරන්න. මේකට මහා දුක්ඛකන්ද කියලා ලස්සන සූත්‍රයක් තියෙනවා. එහෙමයි. ඒ දවස්වල අපි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. අනේ පිරිතුමාගේ අසපුවේ. එහෙමයි. එදා ගොඩාක් භික්ෂුන් වහන්සේලා මේ උදේවරුේ සිවුරු පුරවගෙන පාත්‍ර සිවුරු අරගෙන සවැත් නුවර දැන් පිණ්ඩපාත වැඩි. එතකොට මේ භික්ෂුන් වහන්සේලාට මෙහෙම හිතුණා තවම සවැත් නුවර පිණ්ඩපාතේ වඩින වේලාසන වැඩි. ඉතින් අපි අන්‍යාගම්කාර තපස්වරුන්ගේ වාසස්ථානට ගියොත් හොඳයි කියලා භික්ෂුන් වහන්සේලාට හිතුණා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා අන්‍යාගමික තපස්වරුන්ගේ වාසස්ථානට ගියා. වැඩම කළා ඒ ඇත්තක සුහද කතා වෙදලා පැත්තකින් වාඩි වුණා. එතකොට එතන අන්‍යාගමවරු තපස්වරු කියනවා ආයුෂ්මතුනි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කාමයේ ගැන සම්පූර්ණයෙන් අවබෝධ කරන්න කියලා දෙනවා. ඉතින් අපි කියලා දෙන්නේ කාම සම්පූර්ණ අවශ්‍යම අවබෝධ කරන්න කියලානේ. අනුකරණය කරලා. එහෙමයි. ඒ වගේම ආයුෂ්මතුනි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රූප ගැන සම්පූර්ණයෙන් අවබෝධ කරන්න කියලා දෙනවා. ඉතින් අපි කියන්නේ රූප ගැන සම්පූර්ණයෙන් අවබෝධ කරන්න කියලානේ. ඒ වගේම කියනවා ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වේදනාව ගැන සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න කියලා දෙනවා. ඉතින් අපි කියලා දෙන්නේ වේදනාව ගැන සම්පූර්ණයෙන් අවබෝධ කරන්න කියලානේ. එහෙමයි. ඉතින් ආයුෂ්මතුනි ඉතින් එහෙමනම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ධර්ම දේශනාවයි අපේ මේ ධර්ම දේශනාවයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ අනුශාසනාවයි අපේ අනුශාසනාව වෙනසක් නැහැනේ. වෙනසක් නැහැනේ. මොකක්ද ඒකේ වෙනස? දැන් බලන්න සංසාරේ යනකොට අපි බාගෙට පැහැදිලි හිටියොත් මේ බුද්ධ ශාසනය අපි මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. එහෙනම් ඇත්තනේ නම් කොතනත් එකයි කියන වචන ඊට පස්සේ දැන් අද ලංකාවේ තියෙනවා. හැම ආගමක්ම එකයි කියන කට්ටිය. එහෙමයි ස්වාමීනි. හැම ආගමක්ම එකයි කියන ගියැත්තොත් ඉන්නවා. සමහර පැවිදි අයත් ඉන්නවා. දැන් ඒකට හේතුව මොකද්ද? බුදු කෙනෙක් හරියට හඳුනගෙන නැහැ. එහෙමයි. මේ ශාසනයේ හැදෑරීම ශාසනෙත් මම කිව්වේ ඒකනේ ශාසනයට තීරුම් ගන්නන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ අය මේ ජීවරයක් දරන් හිටිට මුලා වෙලායි. මුලා වෙලායි. ඒතර එහෙම මුලා වෙච්ච කෙනෙක්ගෙන් ලබන පිළිසරණ කුමක්ද? එහෙමයි. ඔබ හැම ආගමක්ම එකයි කියලා වචන කියා ගන්න. ඒක තමන් ඒ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසරියවත් නොදන්නා කෙනෙක්ගෙන් කොහොමද මේ සසර දුකින් නිදහස් වෙන වැඩ පිළිවෙලක මාවතක් ඉවර කරගන්නේ? එහෙමයි. කිසි දිනක බෑ. ඒතරේ භික්ෂුන් වහන්සේලා අන්‍යාගමික තාපසයන්ගේ කතාව පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කළෙත් නැහැ. පිළිගත්තේ නැතුව ප්‍රතික්ෂේප කළෙත් නැතුව භාග්‍යතුන් වහන්සේගෙන් මේක දැනගන්නවා කියලා අදහසින් ගියා. එහෙමයි. හරි පුදුමයි. දැන් අර ඒ වගේ ප්‍රකාශ ඇහෙනකොට බලන්න බුද්ධිමත්. පිළිගත්තේ නැහැ. එහෙමයි. මම මේක අර්ථය අනිවාර්යෙන් දැනගන්න ඕන කියලා අදහසින් ගියා. සමහර අය ඉන්නෝනේ එහෙම මුකුත් ඕනේ. ඒකත් බලන් ගියන් හරි කියලා අර මේ මෝඩකමේ බැසිලා දිනේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා සවැත් නුවර පිණ්ඩපාතේ වැඩම කළා දානේ වළඳලා භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ කාරණේ කිව්වා විස්තරේ. ඊට පස්සේ කිව්වට පස්සේ බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණේ ඔය විදිහේ කතාවල් කියන අන්‍යාගමික තපස්වරුන්ගේ මේ විදිහට ප්‍රශ්න අහන්න ඕන කිව්වා. උඹලා දැන් භාගතුන් වහන්සේ ගාවට ආපු නිසා පිළිසරණ ලැබුණා. එහෙමයි ස්වාමීනි. බාහිරට මේ භික්ෂුන් වහන්සේලා කොච්චර ස්ථිර අදහසක් තිබුණද බුදු කෙනෙක් තමයි සියල්ල දන්නේ භාගතුන් වහන්සේගෙන් මේක නිරවුල් කරගන්න. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ පැවිදි ගිහි සියලු දෙනාම ඕන දෙයක් ඇහුවත්
ඒගොල්ලෝ නිරවුල් කරගන්න බෑ. භාග්‍යතුන් වහන්සේ මේ කරුණ සම්බන්ධයෙන් කොහොමද දේශනා කළා තියෙන්නේ කියලා කාරණේ දැනගන්න එපා. එහෙමයි ස්වාමීනි. මේ සූත්‍රේ බහ බලන දක්ෂ වෙන්න ඕනේ. එතෙන්ට එන්න ඕනේ අනිවාර්යයෙන්. එහෙමයි. මොකද මේ ශ්‍රාවකත්වය හදා ගන්න ඕනේ. එතෙන්ට එන්න ඕනේ අනිවාර්යයෙන්. එහෙමයි. එහෙනම් අපේ ශ්‍රාවකත්වයේ කොතන පිහිටිය යුද්ධ කියලා කාරණේ දැන් තේරෙන්න ඕනේ නේද එහෙනම් දැන්. එහෙමයි. කොතනද පිහිටිය යුත්තේ? භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවෙන් තමයි යා හැමතිස්සෙම මේ බාහිර ලෝකේන හැම මතවාදයක්ම නිරෝල් කරගන්න ඕන භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට ඇවිල්ලා. එහෙමයි. අන්න එතෙන්ට අපි ශ්‍රාවකත්වයටපත් වෙන්න ඕනේ. එහෙයි. එතන ශ්‍රාවකත්වෙ පිහිටන්න ඕනේ. කොහොමද දෙන ශ්‍රාවකත්වෙ පිහිටන්නේ? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයේ පිහිටන්න ඕනේ. එහෙමයි. අවබෝධයෙන් নমස්කාර කරන් හිතක් තියෙනවා. එහෙමයි. ඒතර අවබෝධයෙන් හැමතිස්සෙම රැකවරණය හොයන හිතක් තියෙනවා. පිවිතුරු නිවැරදිම මඟ අපට අනිවාර්යෙන් එතන ඉන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ශ්‍රාවකත්වයේ කියන තැන එතන ඉන්න ඕනේ. එහෙයි. ඒතර අපි එහෙනම් මේ ශ්‍රාවකයා කොතන සිටිය යුතුද? එහෙනම් ශ්‍රාවකයා හැමතිස්සෙම භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයේ සිටිය යුතුයි. අවබෝධයට සත්කාර කළ යුතුයි. අවබෝධයට ගෞරව කළ යුතුයි. අවබෝධයේ සිටිය යුතුයි. අවබෝධයේ සෙවිය යුතුයි. එහෙමයි. ඒතර එහෙනම් මේ ශ්‍රාවකත්වයේ අන්න එතන ඉන්නවනම් හරියට හරි. එහෙමයි. ඒ ශ්‍රාවකත්වයේ දිගටම රැකවරණ තියෙන මේ තැනක් එන. එහෙමයි. ඒතර එතෙන්ට හිත හදන්න ඕන. මොකද අනුශාසන හැමතිස්සෙම හොයන්න ඕන. එහෙමයි. දෙයි පරිනිබ්බාන සූත්‍ර දේශනා කළේ ඒකයි සූත්‍රේ බහ බලන්න. විනයේ සසදා බලන්න. විවිධ කට්ටිය කියනවා මම භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේමයි හවි කියලා කියනවා. එහෙමයි. ප්‍රතික්ෂේප කරන්නත් එපා පිළිගන්නත් එපා කියන සූත්‍රේ බහ බලන්න කියන විනයේ සසදා බලන්න කියනවා. එහෙමයි. මං අර තෙරුන් වහන්සේගෙන් ඇරුවා මං අරයාගෙන් ඇහුවා මම මෙයාගෙන් ඇහුවා කියලා කට්ටිය කියනවා. පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා කියන සූත්‍රේ බහ බලන්න විනයේ සසදා බලන්න කියනවා. එහෙමයි. මහා පරිනිබ්බාන සූත්‍රය. ශ්‍රාවකයා එතන සිටිය යුතුයි. එහෙනම් මේ විශේෂයෙන් ගිහි කෙනා එතන සිටිය යුතුයි. එහෙමයි. ගිහි ශ්‍රාවකයා එතන සිටිය යුතුයි. පැවිදි ශ්‍රාවකයා එතන සිටිය යුතුයි. එහෙමයි. ශ්‍රාවකයා එතන එහෙනම් මේ ඉන්න ඕන තැන කොතනද එහෙනම්? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට নমස්කාර කරමින් සිටිය යුතුයි. එහෙමයි ස්වාමීනි. එතරින් තු මේ ධර්ම ප්‍රතිඵල ගන්න බෑ. එහෙමයි. කුමද්ද කියන්නේ එහෙනම් ආයුෂ්මත් තුරුනි මේ කාමයන්ගේ ආස්වාදය කියන්නේ මොකද්ද කියලා අහන්න කිව්වා. ඒ වගේ මේ කාමයන්ගේ ආදීනව කියන්නේ කුමද්ද කියලා අහන්න කිව්වා. කාමයන්ගේ නිස්සරණ කියන්නේ මොකද්ද කියලා අහන්න කිව්වා. අහනකොට කට උත්තර නැති කිව්වා. දැන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඇහිලා අනුකරණය කළා ඕ අනිත් පැත්තට කියන්න ගියාට මේ වගේ අර්ථවත් ප්‍රශ්න අහනකොට ඒ වගේ ශ්‍රමණයන්ට බ්‍රාහ්මණයන්ට උත්තර දෙන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඒ වගේම රූපේ ආස්වාදය මොකද්ද? රූපේ ආදීනවය කොහොමද? රූපේ නිස්සරණය මොකද්ද කියලා අහන්න කිව්වා. ඒ වගේම තමයි වේදනාවේ ආස්වාදය මොකද්ද? වේදනාවේ ආදීනවය කොහොමද? වේදනාවේ නිස්සරණය මොකද්ද කියලා අහන්න ගොපින්වත් මහන්නේ. ඒ අන්‍යාගම්කාර තපස්වරුන්ගෙන් ඔය ටික ඇහුවනම් උන්වහන්සේලාට කියාගන්න දෙයක් නැතු වෙනවා. එහෙමයි. පින්වත් මහණනි ඔය කාරණාව ඒ උදවිය තෝරා බේර ගන්න දන්නේ නැහැ කිව්වා. පින්වත් මහණනි මම දකින්නේ මේ දෙවියන් සහිත ලෝකේ මරුන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව යුතු ලෝකේ මේ සිත සතුට වෙන විදියට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා මම දකින්නේ නැහැ කිව්වා. කවුද? ඔය ප්‍රශ්නේ විසඳනවා නම් විසඳන්න ඕන එක්ක තථාගතයන් වහන්සේ නමක් හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් විතරයි ඔය ප්‍රශ්නේ විසඳන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. වෙන කාටවත් මේ ප්‍රශ්නේ විසඳන්න ත්‍රාණ්‍යාගමිකයෝ මේ කාමයේ ගැන අනාගතේ කතා කරයි. එහෙමයි. රූපය ගැන කතා කරයි, වේදනාව ගැන කතා කරයි. මේ වගේ ආස්වාද ආදීනව නිස්සරණ ගැන ඇහුවොත් ඒ කට උත්තර නැති වෙනවා. එහෙමයි. කියනවනම් කියන් තියෙන මේ වගේ පොතක් බලලා තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම කිසි මේ වගේ නිර්වුල්ව සුන්දරව ප්‍රඥා ගෝචරව ප්‍රඥා විනිවිද යන විදිහ අනුශාසනාවක් මේ දෙව් මිනිස් ලෝකයට විවර වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසාමයි. එහෙමයි. නැත්තම් මේ පිළිසරණ නැහැ. එහෙමයි. ඒ නිසා නිතර හිතන්න ඕන ශ්‍රාවකත්වයේ ආන් එතන හිත පිහිටව ගන්නට. මට තියෙන රැකවරණේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි කියන තැන ඉන්න ඕන. එහෙමයි ස්වාමී. මට තියෙන එකම ආරක්ෂාවේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයමයි කියන තැන ඉන්න ඕන. එහෙමයි. එතන ශ්‍රාවකත්වයේ පිහිටියොත්
ඒ ශ්‍රාවකත්වයට රැකවරණයක් තියෙනවා. ඒ ශ්‍රාවකත්වයේ පිහිටියොත් ඒ ශ්‍රාවකත්වයට ආරක්ෂාවක් තියෙනවා. එහෙමයි. ඒකයි මේ නිතර අපි තෙරුවන් වදින්න, තෙරුවන්ට සත්කාර කරන්න, තෙරුවන්ට ගෞරව කරන්න, තෙරුවන්ට බුහුමන් දක්වන්න. ඊට පස්සේ තෙරුවන් ඉස්මතු කර කර මේ ධර්මයේ කියලා දෙන්න. අපි මේ නැඹුරු වෙන්නේ. මොකද එතනින් ඇරෙන්න වෙන පිළිසරණක් නැති නිසා. එහෙමයි ස්වාමීනි. නැත්නම් අපිට පුළුවන් මේ ලස්සනට මේ හොඳට මේ කරුණ කියලා ලකුණු දාගන්න. එහෙයි. මොකද මේ ලකුණු දා ගැනීමම ලකුණු දාගන්න හදන කෙනාට අයහපත පිණිස පවතිනවා. මොකද මේ ධර්මයේ තියෙන ලකුණු දාගන්න නෙවෙයි. එහෙමයි ස්වාමීනි. ධර්මයේ තියෙන්නේ මේ ලකුණු දා ගැනීම පිණිස මේ කිසිම දෙයකට නෙවෙයි දෙව් මිනිස් ලෝකයට අනුකම්පාවෙන් අර එක දරුවෙක් බලා ගන්න අම්මා ඒ දරුව වෙනුවෙන් යම් උපකාරයක් කරන්නේ අනුකම්පාවෙන්නේ ලකුණු දා ගන්න නෙවෙයිනේ. එහෙමයි ස්වාමීනි. ප්‍රසිද්ධ වෙන්න නෙවෙයිනේ. එහෙයි. ආන් ඒ වගේ තමයි මේ ධර්මයේ තියෙන මේ පිණිස. එහෙමයි ස්වාමීනි. බොහෝ ජනයාගේ හිත පිණිස, බොහෝ ජනයාගේ සුව පිණිස ලෝකයේ කිරි අනුකම්පාව කියන තමයි ධර්මයේ තියෙන්නේ. එහෙයි. සසර දුක් ඡය කිරීම පිට තමයි ධර්මයේ තියෙන්නේ. එහෙයි. ස්වාමීනි ධර්මය හදාරද්දී ප්‍රකාශ කරන්න යෑමේදී සමහර විට අපිත් කුඩා මුලාවන් වලටපත් වෙන්න පුළුවන්ද? දැන් ඒ හැමතිස්සෙම භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය කල්යාණ මිත්‍ර මහා සංඝරත්නයෙන් මට මේ දායාද වන්නේ ආදි වශයෙන් මේ සත්පුරුෂ මානසිකාරයට අනිවාර්යයෙන් අන්නේ සත්පුරුෂ මානසිකාරය තමයි ඒක නන් මේ ධර්මයේ හිත කොච්චර දෙන් ඇහුවා හිත පිටින් නැහැ නේ ගොඩක් අය. එහෙමයි ස්වාමී. මේ බණත් අහනවා අනිත් එකත් අහනවා හරිච්චනෝ මෙහිච්චනෝ අර හැමදේම කවලම් කරගෙන ඉදී. එහෙමයි. කියන සත්පුරුෂ හිත වෙල්ලනේ. එහෙයි. ඒතරේ සත්පුරුෂ බව එයාගේ ජීවිතේ මේ ධර්ම ශ්‍රවණේ කාලයක් යද්දී ටික යෝනිසෝ මනසිකාරය ඇති වෙනකොට ඇති වෙන දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒක පරිවර්තනයක් ඇත්ත. එහෙයි. ඒතර මේ ගැහුවට බැන්නට මේක හිතේ ඇති වෙන්නේ නැහැ. එහෙමයි. ඒතර දැන් දරුවන්ගේ හිතවල වුණත් මේ දැන් ඒතර මේ නීවරණ පහ තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර දරුවන්ගේ හිතවල මේ නීවරණ පහ ගැහුවට කාමච්ඡන්ද නැති වෙන්නේ නැහැ. එහෙමයි. දැන් අද වර්තමානයේ ගත්තොත් එහෙම තරුණ දරුවෝ සමහර අකීකර වෙලා තරුණ වයසේ එක සෙල්ලක්කාර වැඩ කරගන්න. එහෙමයි. ඒතර ළමයිට බැන්නට කාමච්ඡන්ද නැති වෙන්නේ නැහැ. ඒතර නීවරණ බහුල සිතට තියෙන මේ තෙත් කරන දේ තමයි කරුණාව. ඒ හිත මිල්ල කරන්න පුළුවන් කරුණාවෙන්. ඒ හිත මෙල්ල කරන්න පුළුවන් මෛත්‍රිය. ඒ හිත මෙල්ල කරන්න පුළුවන් අනුකම්පාවෙන්. එහෙමයි. ඒ නිසා දෙමව්පියන්ට තියෙන්න ඕනේ ඒ වගේ ගුණයක් තියෙනවා. මොකද්ද? ඒ අර හිත දඩබ්බර වෙන්නේ අයාලේ යන්නේ අකීකරු වෙන්නේ මේ නීවරණ නිසා. එහෙමයි ස්වාමීනි. එතකොට නීවරණ හිතන දැන් තමන්ම කල්පනා කරලා බලනකොට තමන්ක කාම අරමුණකට ආසාවක් ඇති වුණාට පස්සේ කොච්චර අමාරුද ඒක සංසිඳව ගන්න කියලා. එහෙමයි. තමන් හිත සංසිඳව ගන්න අමාරු නම් එතකොට එහෙනම් කල්පනා කරලා බලන්න ඕනේ නම් එහෙනම් මේ අනිත් අයගේ හිතවලටත් මේක ඇති වුණාම මේක සංසිඳව ගන්න කොච්චර අමාරුද. එහෙමයි. එතකොට එහෙනම් ඒ කෙනාගේ රැකවරණය පිණිස අපි කළ යුත්තේ ඒක මැද්දකට. අනුකම්පාව දක්වන එකදී. එහෙමයි. දැන් තමන්ගේ හිතේ ඒ වගේ මොනවා හරි අරමුණකින් අයාලේ යනකොට තමන්ට ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ අනුකම්පාවනේ එතකොට. එහෙමයි ස්වාමී. ලෝකෙන් ගැරහිලිවත් ගුටිවත් බැටවන්නේ නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. මොකද බලාපොරොත්තු වෙන්නේ. ඒතර තමන්ට ඒක සමහරට අනුකම්පාව ලැබෙනකොට නිදහස් වෙන්න උවමනාවක් තියෙනවා. සමහරලාට ඒක බලවත්කම නිසා නිදහස් වෙන්න බැරි කමක් තියෙනවා. එහෙමයි. ඒකට ගහලා බැනලා විවේචනය කරලා ගලහලා වැඩක් නැහැ. එහෙම එකක් නෙවෙයි මේ ශාසනයේ තියෙන්නේ. කරුණු කියලා දෙදී ප්‍රඥාවන්ත කරවන්න. ඒ කරුණු කියලා දෙදී ප්‍රඥාවන්ත කරවද්දී ඒක නා ටික සමහරලාට ගොඩ ගන්න පුළුවන්. එහෙමයි. නමුත් අර නීවරණය බලවත් නම් අර ඒක බුද්ධිය වහලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාව වහලා තියෙනවා. ඒ නීවරණේ ස්වභාවය ප්‍රඥාව වහන්නේ නේ. කරුණු ඔළුවට යන්නේ. ඒතර සමහරලාට ඒක නා කරුණු තේරුම් ගන්න හොඳට බැට කාලා තමයි කවදා හරි දවසක. දැන් අර පොඩි එකා කොච්චර සමහරලාට මේ පහන් දැල් අල්ලන්න එපා කීක පැත්තකට කරන්න හැදුවත් නැවත දුවගෙන යන්නේ කොහටද? පහන් දැල්ලටමනේ. එහෙමයි. හැබැයි යම් දවසක පහන් දැල්ලට අත තියාගෙන පිටුම් දවසට මොකද වෙන්නේ? තේරුම් පහනට කිට්ටු ගන්න පිටු වෙන එකක් නෑ. එහෙමයි. එහෙමනේ තියෙන්නේ. එහෙයි. අන්න ඒ වගේ සමහර දේවල් තියෙනවා ජීවිතේ සමහරලාට බැට කාලා තමයි ඉගෙන ගන්න වෙන්නේ. ආදීනමය පැමුණාට පස්සේ ආදීනේ පැමුණාට පස්සේ එයාම සමහර අයට ඉන්නවර නීවරණ බලවත් වුණාට පස්සේ ඒකෙන් බැට කන්නම ඕන. එහෙමයි. බැට කකා එයා පිච්චෙන්න ඕන. එහෙමයි.
එතකොට අර කීප කාරණා ඕන්න සිහි වෙන පටන් ගන්නවා. එහෙම කීප කට්ටිය මාත් එක්ක ඉන්නවා. එහෙමයි. ළමයි. ඉස්සර මෙහෙම ඒක තේරුන්නේ දැන් නම් මේක තේරෙනවා මෙහෙමයි කියලා. එහෙමයි. එහෙම කියන කට්ටිය ඉන්නවා. ඒතර බුදුරජාණන් දේශනා කළා පින්වත් මහන්නේ මේ කාමයන්ගේ ආස්වාදය කියන්නේ කුමක්ද? පින්වත් මහන්නේ කාම ගුණ පහක් තියෙනවා. මොනවද? ඇසෙන් බලන රූප තියෙනවා කියන බොහොම ලස්සනයි කියනවා, සිත ඇද්ද ගන්නවා කියනවා, කැමැත්ත ඇති කරනවා කියනවා, ආසාව ඇති වෙන ස්වභාවයෙන් යුක්තයි කියනවා. ඒ වගේ රූප තියෙනවා කියනවා. අන්නේ රූප නිසා සතුටක් සොම්නසක් ඇති වෙනවා නම් ඒකට කියනවා කාමයේ ආස්වාදය. එහෙමයි. අන්න ආස්වාදය කියලා කියන්නේ ඒකට. දැන් ඔය එතකොට ඒ තියෙන සතුට සොම්නස එතකොට මේ తాවකාලික චූටි දෙයක්. හැබැයි මේ සතුට සොම්නසට යට වුණාට පස්සේ තමයි අයෝනිසෝ මනසිකාරට හිත යන්නේ. එහෙමයි. ඒ නුනුවණින් යුක්තව නම් ඒ ආස්වාදය විඳින්නේ. එතකොට හිත නැවත ඒකට යනවා. එහෙමයි. ඊළඟට විස්තර කරනවා කණින් අහන ශබ්ද තියෙනවා කියනවා බොහොම ලස්සන ප්‍රිය මනාප සිත ඇඳ බැඳ ගන්න. සමහර රූපයක් දැක්කට පස්සේ ඒ දිහා බලාගෙන ඉන්න හිතනෝනේ. සුබ නිමිත්ත කියන්නේත් ඒකටම. ඒ සුබ නිමිත්ත හටගන්නේ ඒකෙන් තමයි. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඒකනේ අපි සීකරවල අරමුණක් බවට පත් වෙන්නේ. එහෙමයි. එතකොට අපේ හිතට සුබ අරමුණක් ඒක. සුබ සංඥාවක්. එහෙමයි. එතකොට මේ මුල්ලිලා තමයි ආධ්‍යාත්මය ඊට පස්සේ අයෝනිසෝ මනසිකාරට බැස ගන්න පටන් ගන්න. එහෙමයි. ඊළඟට කියනවා සමහර ශබ්ද තියෙනවා කොච්චර අහගෙන හිටියත් මදි අපිට. එහෙමයි ස්වාමීනි. සමහර දැන් ඔය සමහර දේවල් තියෙනවා. එතකොට බලන්න දැන් මේ සමහරලාට මේ අසභ්‍ය දේවල් බලනවා සමහරලාට. අසභ්‍ය කතා මිනිස්සු කියනවනේ සමහරට අහගෙන ඉන්නවනේ. එහෙමයි ස්වාමීනි. සමහර මිනිස්සු කුණුහරුප කියා සතුටින් කතා කර ඉන්නවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට සිල්පදයක් තියෙනවා. ඒ වගේ වචන හඟවන කතා කරන්න බෑ. එහෙමයි ස්වාමීනි. ස්ත්‍රියක් එක්ක ඒ වගේ වචනයක් කතා කරොත් එහෙනම් භික්ෂුන් වහන්සේට සිල්පදයක් තියෙනවා. ඒ භික්ෂුන් වහන්සේට ලේසි නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ සිල්පදේ. එහෙමයි ස්වාමීනි. ඒ භික්ෂුන් වහන්සේට ඒ වගේ සිල්පද වෙන්නේ ඒ වගේ යවතක් වුණොත් එහෙම නිදහස් වෙන්න වෙන්නේ හතර නමක් හැඳවලා ඉස්සෙල්ලා කියන්න ඕනේ මට මෙහෙම සිද්ධියක් සිද්ධ වුණා කියලා. එහෙමයි. ඊට පස්සේ දවසක් හඟවගෙන හිටියනම් ඒ විනුවන සංඝයාට මේ පිළිවෙස් පුරන්න ඕන දවසක්. සතියක් හඟවගෙන හිටියනම් සතිය සංඝයාට වත් පිළිවෙත් කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. දවස් 6ක් වෙන මානක් පුරන්න ඕන. එහෙමයි. ඊට පස්සේ ඒ වගේ ඒ විතරක් නෙමෙයි. ඒතර සංඝයා 29ක් හොයන්න ඕන. පිරිසිදු 29ක් හොයන්න ඕන. එහෙමයි. පිරිසිදු 29ක් හොයලා මේ සීමාවකට ගෙන්නලා ඒ 29ට කියන්න මට මෙහෙම දෙයක් සිද්ධ වුණා සංඝයා ඒතර මට මෙන්න දෙයක් කරන්නකෝ මම මේ දේ කළා දැන් මම ඒකෙන් කරලා පිරිසිදු වෙලා මට ඉන්න මට මේ පිරිසිදු බව ලබා දෙන්න කියලා. එහෙමයි ස්වාමීනි. අර සංඝයා 29 කැමති වුණොත් තමයි ආ පිරිසිදු වෙන්නේ. එහෙමයි. එච්චර එතකොට මේ වචනෙන් ආස්වාද ලබනවා. එහෙමයි. නරක දේවල් කතා කර කර. එහෙමයි. එච්චර පිරිසිදු බුද්ධ ශාසනය භික්ෂුවකට මේ ලබා දෙලා තියෙනවා. ඒ වගේ වචනයකින් පවා එහෙමයි. පිරිසිදු කරන ශ්‍රාවකෙක්. එහෙමයි ස්වාමීනි. ඉෂ්ඨකාන්ත මනාපය වගේ ගඳ සුවඳ තියනවා කියනවා. සිත ඇද බැඳ ගන්න. රස තියනවා කියනවා. පහස තියනවා කියනවා. ඒතර මෙන්න මේ දේවල් වලින් හිතේ යම් සතුටක් සොම්නසක් උපදිනවා නම් ආන්නයකට කියනවා මොකද? කාමී ආස්වාදය කියන්නේ. එන මේ ආස්වාද මාත්‍රයට තමයි සත්‍යය නුනුවණින් අසීයෙන් ඉඳ අයෝනිසෝ මනසිකාරය දෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ ආස්වාදයක් ලැබෙනවා. ඒතර ඒ ආස්වාදයට හිතේ බලවත් කැමැත්තක් උපදිනවා ඊට පස්සේ. ඒ සතුට විඳින නැවත හිත පිහිටවන. එහෙමයි. ඒතකොට තමයි නැවත ඒ රූපේ හොයාගෙන යනවා, නැවත ඒ ශබ්දේ හොයනවා, නැවත ඒ ගන්ධේ හොයනවා, නැවත ඒ රසේ හොයනවා, පහස හොයනවා. නැද්ද එහෙම? එහෙමයි. හිතේ තියෙනවනේ මේ දුර්වලතාවය. එහෙමයි. මේ දුර්වලතාවය කඩනවා කියන එක ලේසි නෑ. මේ දුර්වලතාවය කඩනවා කියන එක ලේසි නෑ. බිඳිනවා කියන එක ලේසි නෑ. එහෙමයි. එහෙනම් මේ ජීවිතේ පළවෙනි කාරණේ තමයි එහෙනම් මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ යහෝ මෙවන් අසිරිමත් වූ ආශ්චර්ය සත්‍ය දැක්කා නේ කියලා මේ භාග්‍යතුන් වහන්සේ සරණ කරගන්න ඕන පළවෙනි කාරණේ. එහෙමයි. මේ කිව්වේ නම් සත්‍යයක්මයි මේ ධහම සත්‍යයක්මයි මේ ධහම සාක්ෂාත්කාරයි කියලා ධහම සරණ කරගන්න ඕන. එහෙමයි. එහෙනම් මේ ශ්‍රාවක සංඝ රත්නය කියන්නේ අනේ මේ විදිහේ මේ ස්වභාවය දුරු කරගන්න පිළිවෙත් පුරුදු මහෝත්තමය නේද කියලා ශ්‍රාවක සංඝ රත්නය සරණ කරගන්න ඕන. එහෙමයි. එහෙනම් මේ බුදු දේශනාව ශ්‍රවණය කරලා ඉස්සෙල්ලම කරන්න සරණේ පිටන එක. ඒ කාලෙමුනේ එහෙමයි. බුදු දේශනාව පුරාවට හැමතිස්සෙම සරණේ පිටන එක.
ඊට පස්සේ යා කරන්නේ කොහොමද? එන මේකින් නිදහස් වීම පිණිස යා සීලේ වඩන්න ඕන. ටික ටික. එහෙමයි ස්වාමීනි. දැන් මේ කාමයේ ආස්වාදයට යට වුණාට පස්සේ මේ කය අසංවර වෙන්නේ. අසංවර වෙන කය රකින්නනේ සීලේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. කාමයේ ආස්වාදයට යට වුණාට පස්සේ වචන අසංවරයට ඉදී. ඒතර මේ ආස්වාදයෙන් යට වෙච්ච හිත සංවර කරන්න තමයි වචන සංවර කරන්න කියලා කියන්නේ. එහෙමයි. එනොන් කය වචනේ සංවර වෙලා අඩු ගානේ ජීවත් වෙන්න ඕන. ජීවත් වෙලා යා ටික ටික මොකද කරන්න ඕන? මේ ආස්වාදනීය අරමුණ හිත ඇතුලේ සිහි වෙන එක වැළැක්වීම පිණිස එයා ටික ටික පිළිවෙතේ යෙදෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය යෙදෙන්න ඕන. එහෙමයි. එතකොට යෝනිසෝ මනසිකාරය යෙදෙන කොටස ඊළඟට බොහොම ලස්සන විස්තරයක් තියෙනවා. ඊළඟ කොටසේ අපි ඊළඟ දවසේ ඒක ශ්‍රවණය කරමු. ඉතින් සතුට වෙන මේ ධර්ම දාන දෙන පිරිස. ඒතර මේ සසරට ඇදලා බැඳලා දාන මේ දේවල් කතා කරන ලෝකේ. එහෙමයි. එතන මිනිස්සයාගේ මේ චිත්තසංතානේ අයෝනිසෝ මනසිකාරයෙන් ගල්වන කුලප්පු කරන දේවල් නේ අද ලෝකේ දකින්න තියෙන්නේ. එහෙමයි. අහන්න තියෙන්නේ. එහෙම ලෝකෙක මේ ධර්ම දානයේ දිදී එතකොට හිත කෙලෙසුන්ගෙන් ගලවන කල්පනාවක් ඇති කරවන්න පණිවිඩයක් දෙනවා කියන එක දුර්ලභ නැද්ද එතකොට? අති දුර්ලභයි. කල්ප ගානකට තමන්ගේ ජීවිතේ කරගත්තු නැති දුර්ලභ පිනක් ඒක. කොහොමද? සසරට බඳින අයෝනිසෝ මනසිකාරයෙන් ගලවලා සසරෙන් නිදහස් කරවන යෝනිසෝ මනසිකාරයක් තුළ හිත පවත්වන අරමුණක් දානයක් ධර්මයක් මේ ලෝක දෙනවා කියන එක කල්ප ගානකටත් මං හිතන්නේ කරපු නැති පින්කමක් මේ. එහෙමයි ස්වාමී. ඒ නිසා මේ උදාාර පුණ්‍ය සම්පත්තිය සසර පුරාවට තමන්ගේ ජීවිතේ අයෝනිසෝ මනසිකාරය වැටෙන හැම මොහොතකම යෝනිසෝ මනසිකාරය පිහිටීම පිණිසත් සිහිමුලා වුණු සෑම මොහොතකම සිහිමුලා භවෙන් නිදහස් කරවන ධර්ම මනසිකාරයක් ඉපදිලා කෙලෙස් දුරු කරන ධර්ම මනසිකාරයක් ඇති කරගෙන සසර දුකෙන් නිදහස් වෙන්නම මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් කිසි විටකත් ප්‍රමාණ කරන්න පුළුවන් පින්කමක් නොවේ ධර්ම දානය. ඉතින් ධර්ම දානයේ අප්‍රමාණ බව පහදමින් අදත් අපිට ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමින් වහන්සේ දායාද කොට වදාළ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන වේලාව උදා වූයේ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපොත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ දෙසැම්බර් 2015 දෙසැම්බර් මාස 20 වන දින මිය පරලෝකීය MW රූපවති මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් ජේ.ඒ. විජිතා දියණිය ඇතුළු මොනුපුරු මිනිපිරියන් ඒක රාශිය වෙලා තමයි මේ උදාාර වූ පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. මීට වසර 5කට පෙර මිය පරලෝකීය ඒ මෑණියන්ට පින් අනුමෝදන් කරන අදහසින්. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරුවනට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගී දෙහිමි රැකවරණේ සලසේවා. සුවසේ ධර්ම ප්‍රචාරක කටයුතු කරන්නට දෙව් මිනිස් ලෝකයාට යහපත සලසන්නට සියලු රැකවරණ සැලසේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මීට වසර 5කට මෙර 2015 දෙසැම්බර් මාස 20 වෙනි දින
මිය පරලෝකීය W රූපවතී මෑණියන් ඇතුළු නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පින්වත් ජී විජිතා දියණිය ඇතුළු මුණුපුරු මිනිපිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ සියලු දෙනාටත් කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දවසේ කාමයේ ආස්වාදය ඇතුළු කොට වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ උත්තම අර්ථ විග්‍රහයන් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් ධර්ම දානමේ පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන වර්ෂ 2015 දෙසැම්බර් මාස 20 වෙනි දින මිය පරලොව ගිය MW රූපවතී මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන JA විජිතා දියණිය ඇතුළු පින්වන්ත මුණුබුරු මිනිබිරියන් හැමදෙනාම ඒ පවුලේ පින්වන්ත හැමදෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා පින්වන්ත ඔබ හැමදෙනා සමග. ඉතින් ඔබට අපි අදත් ආරාධනා කරගන්නවා මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බරපැන වෙන් කරගන්න ඔබට අවස්ථාවක් තිබෙනවා. දුර්ලභ ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න අපි ඔබට ආරාධනා කරනවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත පිණිස ධර්ම සාකච්ඡාව දහම් කැඩපත නැවත රැගෙන අපි ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.